You are watching Educational Broadcasting Channel. ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අපි 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගෙනුම් කරන අධ්‍යයන විෂයේදී අපි පළවෙනි පාඩමේදී අපි කතා කරා මොකද්ද මේ ව්‍යාපාරය කියලා කියන්නේ මොකද්ද ව්‍යාපාරයේ මූලික අරමුණ මොකද්ද ඊට අපි කතා කරා එතනින් එහාට ඇවිල්ලා අවශ්‍යතාවයක් කියලා කියන්නේ මොකද්ද උවමනාවක් කියලා කියන්නේ මොකද්ද ඊට මම කතා කරා එතනින් එහාට ඇවිල්ලා නිෂ්පාදිතය කියන්නේ මොකද්ද ඊට නිෂ්පාදනය කියලා කියන්නේ මොකද්ද ඉතින් මම නිෂ්පාදනයේ කැටගරි කරා කියන්නේ කාණ්ඩ කරා මෙන්න මේ යටතේ කතා කරන්න පුළුවන් කියලා. ඊට මම කතා කරා නිෂ්පාදිත ගත්තාමත් ඒක නිෂ්පාදිතත් මෙන්න මේ කාණ්ඩ යටතේ අපිට කතා කරන්න පුළුවන් කියලා භාණ්ඩ සේවා දාස් කියලා මම කතා කරා අපි පළවෙනි ලෙසන් එකේදී. උදේ මම අද සාකච්ඡා කරනවා අපේ දෙවෙනි ලෙසන් එක පටන් ගන්නවා අපි නිෂ්පාදන ක්‍රියාවලිය. නිෂ්පාදන ක්‍රියාවලිය. The process of production. Process of production එක නිෂ්පාදන ක්‍රියාවලිය. පුතේ අපි පාන්ගෙඩියක් හදන්න නම් මුලින්ම අපිට ඕනේ පිටි නේ අන්න බලන්න පිටි ටික ඕනේ. ඒ පිටි ටික මොකක් හරි ක්‍රියාවලියකට භාජනය කරලා ඒ කියන්නේ ඒකට අපි පිටි වලට දාන්න ඕනේ පුතේ වතුර දාන්න ඕනේ. ඊට පස්සේ මිශ්‍ර කරන්න ඕනේ. ඉතින් මෝල් යල්ලන්න ඕනේ බක්කර කෙනෙක් ඉන්න ඕනේ ඒක තැටි වලට දාලා රත් කරලා අන්න පුතේ අවසාන නිමවුම එනවා එන අවුට්පුට් එක වල පාන්ගෙඩිය නේ එහෙනම් මොකද ක්‍රියාවලියක් උනේ යෙදවුම් ටික තිබ්බා යෙදවුම් ටික මොකක් හරි ක්‍රියාවලියකට භාජනය කරලා නිමවුම ලබා ගත්තා අන්න පුතේ ඒක තමයි නිෂ්පාදන ක්‍රියාවලිය කියලා කියන්නේ එහෙනම් අපි දැන් නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ එහෙනම් මොකද යෙදවුම් ඉන්පුට් එක ක්‍රියාවලියකට භාජනය කරන පුතේ ක්‍රියාවලිය නිමවුම අන්න ක්‍රියාවලියේ process එක නිමවුම වෙන පුතේ output නිමවුම දැන් පාන් නිෂ්පාදනය ක්‍රියාවලියේ තියෙන යෙදවුම් තමයි මොනවද පාන් පිටි ටික නේ වතුර ටික ඉන්ධන ටික තමයි යෙදවුම් එතකොට පාන් හදන ක්‍රමයක් තියෙනෝනේ අන්න ඒ තමයි යෙදවුම් ක්‍රියාවලිය තමයි වතුර ටික දානවා මෝල් යල්ලනවා රත් කරනවා තැටි වලට දානවා බක්කඩේ කෙනෙක් ඉන්නවා අන්න නිමවුම වෙනවා පුතේ මොකද්ද අවුට්පුට් එක පාන්ගෙඩිය ඒ සමස්ත ක්‍රියාවලියම අපි නිෂ්පාදන ක්‍රියාවලිය කියලා කියනවා එනවා පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය යෙදවුම් විදිහට අපිට ගන්නවා මොනවද භෞතික සම්පත් අර පාන්ගෙඩි ටික අපි ගත්තේ භෞතික සම්පත් තවද අපිට ගන්නවා බක්කල කෙනෙක් ඉන්නවා පාන් හදද්දී බක්කල කෙනෙක් ඉන්නෝනේ අන්න මානව සම්පත් තවද පාන් පිටි ගන්න සල්ලි දෙන්න ඕනේ සල්ලිද බක්කලට වැටු ගෙවන්න ඕනේ අන්න මූල්‍ය සම්පත් පාන් පිටි තියෙනවා බක්කල තියෙනවා සල්ලි තේ හැබැයි පුතේ පාන් හදන ක්‍රමය දන්නේ නැත්නම් පාන් පිටි හදන්න පුළුවන්ද බැහැ එනවා අන්න පුතේ අපි හදන තොරතුරු සම්පත් අද යෙදවුම් පුතේ අපි ක්‍රියාවලිය දන්නවා ක්‍රියාවලිය අන්න පුතේ නිමවුම තමයි අවුට්පුට් එක නිමවුම එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් කියලා කියන්නේ මොකද්ද නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් කියලා කියන්නේ මොකද්ද පුතේ නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් කියලා කියන්නේ නිමවුම ලබා ගන්න යොදවන දේ නිෂ්පාදන ක්‍රියාවලියේදී නිමවුම ලබා ගැනීම සඳහා යොදවන දේ වල අපි මොකද කියන්නේ යෙදවුම් දැන් යෙදවුම් කියලා කියන්නේ මොකද්ද නිෂ්පාදන ක්‍රියාවලියේ නිමවුම ලබා ගැනීමට යොදවන දේ යෙදවුම් ඒ පුතේ උදාහරණ තමයි භෞතික සම්පත් මානව සම්පත් මූල්‍ය සම්පත් තොරතුරු සම්පත් ඊට පස්සේ පුතේ බලමු මොකද ක්‍රියාවලිය. එන්නේ ක්‍රියාවලියට ලක්කහම අන්න පුතේ නිමවුම කියන්නේ මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය තමයි නිමවුම. ඒ කියන්නේ යෙදවුම් ක්‍රියාවලියට භාජනය කරලා අපි නිමවුම ලබා ගන්නවා. එහෙනම් පුතේ ගිනුම් කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ නිමවුම කියලා කියන්නේ අවසාන ප්‍රතිඵලය.
ඊට පස්සේ අපි කතා කරනවා දැන් අපි කතා කරනවා මොකද්ද නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ කියලා. එතකොට ඒකෙදි මොකද කරන්නේ යෙදවුම් ක්‍රියාවලිය නිමවුම. මොනවද යෙදවුම් වලට උදාහරණ? භෞතික සම්පත්, මානව සම්පත්, මූල්‍ය සම්පත්, තොරතුරු සම්පත්. එතකොට අපි ක්‍රියාවලිය විභාජනය කරලා අපි නිමවුම ලබා ගන්නවා. අපි පාන් නිෂ්පාදන ක්‍රියාවලිය ගත්තොත් යෙදවුම් තමයි පුතේ පාන් පිටි ටික, ඉන්ධන තියෙන්න ඕනේ, බක්කඩේ කෙනෙක් ඉන්න ඕනේ. ඒ තමයි යෙදවුම් ක්‍රියාවලිය තමයි පුතේ මිශ්‍ර කිරීම, මෝලියල්ලීම, රත් කිරීම, කැටි වල දැමීම, අවසාන නිමවුම වෙනවා පුතේ මොකද? පාන්. එදිරින් පස්සේ පුතේ අපි යනවා නිෂ්පාදනය පුතේ අපි කට්ටු. නිෂ්පාදනය පළවෙනි පාඩමේදී පළවෙනි ලෙසන් එකේ පුතේ අපි කතා කරා නිෂ්පාදනය, ප්‍රාථමික නිෂ්පාදනය, ද්විතීයික නිෂ්පාදනය හා තෘතීයික නිෂ්පාදනය. ඒ නිෂ්පාදනයේ ස්වභාවය. පුතේ අපිට තවත් වර්ග කරන්න පුළුවන් නිෂ්පාදනය, ඍජු නිෂ්පාදනය හා වක්‍ර නිෂ්පාදනය. අපිට නැවත වර්ග කරන්න පුළුවන් නිෂ්පාදනය, ඍජු නිෂ්පාදනය හා වක්‍ර නිෂ්පාදනය කියලා. ඒ කියන්නේ ඩිරෙක්ට් ප්‍රොඩක්ෂන් සහ ඉන්ඩිරෙක්ට් ප්‍රොඩක්ෂන්. මොකද්ද මේ ඍජු නිෂ්පාදනය කියලා කියන්නේ? ඍජු නිෂ්පාදනය. මොකද ඍජු නිෂ්පාදනය කියලා කියන්නේ? පුතේ ඍජු නිෂ්පාදනය කියලා කියන්නේ තමාට අවශ්‍ය දේ තමා විසින්ම නිෂ්පාදනය කරගන්න. ඒ කියන්නේ පුතේ අපි අතීතේ මිනිස්සු ගත්තොත් පුතේ ඒ මිනිස්සු එතකොට බඩකින්න කියනවනේ දැන් මුලින්ම අපි දන්නවා දඩයන් යුගයේ මිනිස්සු ඇවිල්ලා ඒකට වටේන සතුටින් බලගෙන කෑවා. දඩයන් යුගයේදී වටේ ඉන්න සතුටින් බලන් කෑවනේ. ඊපස්සේ මිනිස්සු දෙනවා මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සු දෙවනි එළිය යුගයේදී සතුටින් ඇති කරා. සතුට ඇති කරලා කිරටි ගත්තා. එදින වැඩියක් කරගන්න සතුට ඇති කරා. ඊට පස්සේ එතනට තේහාර මිනිස්සු එළ කුෂිකාර්මික යුගයට ආවා. කුෂිකාර්මික යුගයේදී පුතේ සතු පාවිච්චි කළා, ගොවිතැන් කළා, අන්න පුතේ ඒගොල්ලන්ට අවශ්‍ය දේම හදාගත්තා. හිතන්න ගොවි මහත්තයා වීයටයක් දානවා. බඩගින්න ඉවසන්න බැරි බල වීයටයක් දානවා. අන්න බලන්න වී කාණ ලක් වෙනවා. අන්න පුතේ එයා බඩගින්නට අන්න වී කාණ කනවා. අන්න එයාට අවශ්‍ය දේ යා විසින්ම නිෂ්පාදනය කරගත්තා. අන්න ඍජු නිෂ්පාදනය. තමාට අවශ්‍ය දේ තමා විසින්ම නිපදවා ගැනීම අපි කියමු ඍජු නිෂ්පාදන ඩිරෙක්ට් ප්‍රොඩක්ෂන් එකක්. එතකොට පුතේ ඒකෙන් පුතේ මෙහිමයි පුද්ගලයා තම දක්ෂතාවය මත විශේෂ වේද කාර්ය නිරත වෙනවානේ. එතකොට ගොවි මහත්තයා මොකද වීඩියක් අර නිකන් දැම්ම පොළවට අන්න බලන්න වී කරලාවනේ. අන්න යාට බඩගින්න පුතේ ආයෙක කාලා සංසිඳව ගත්තා. අන්න අපි ඒක තමයි කියන්නේ ඍජු නිෂ්පාදන. තමාට අවශ්‍ය දේ තමා විසින්ම නිෂ්පාදනය කරගන්න. ඊට අපි කරන වක්‍ර නිෂ්පාදනය. වක්‍ර නිෂ්පාදනය. මොකද වක්‍ර නිෂ්පාදනය කියලා කියන්නේ? ඉන්ඩිරෙක්ට් ප්‍රොඩක්ෂන්. මොකද්ද වක්‍ර නිෂ්පාදනය කියලා කියන්නේ? මම කියන්නේ කලින් තමාට අවශ්‍ය තමා විසින්ම නිෂ්පාදනය කරලා එයාක පරිභෝජනය කරා. හැබැයි පුතේ වක්‍ර නිෂ්පාදනය කියන්නේ තම පරිභෝජනය සඳහා නෙමෙයි මාකට් එකේ විකුණන. ඒකනේ වෙළඳපොළ තුල විකිණීමේ චේතනාව තමයි තියෙන්නේ. දැන් බේකරි එක පාන් හදන්නේ මේ මනුස්සයා කන නෙමෙයිනේ. බේකරි එක පාන් හදන්නේ මාකට් එකට දෙන්න. ඒක වෙන පරිභෝගකයන්ට දෙන්න. අන්න ඒක තමයි අපි කියන්නේ මොකද වක්‍ර නිෂ්පාදනය. තම පරිභෝජනය සඳහා නොව වෙළඳපොළ තුල විකිණීමේ චේතනාවෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට අපි කියනවා වක්‍ර නිෂ්පාදනය. තම පරිභෝජනය සඳහා නොව වෙළඳපොළ තුල විකිණීමේ චේතනාවෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පුතේ. අපි මොකද වක්‍ර නිෂ්පාදනය. උදාහරණ බේකරි එක පාන් නිෂ්පාදනය කිරීම. බේකරි එක පාන් නිෂ්පාදනය. බේකරි එක පාන් නිෂ්පාදනය කියන පුතේ අන්න ඒක තමයි වක්‍ර නිෂ්පාදනය. මොකද බේකරි එක පාන් හදන්නේ ඒ මොනසයක්ම නෙමෙයි. එයා මාකට් එකට ගුණන අන්න යාගේ චේතනාව තමයි මොකද? වෙළඳපොළ විකිණීමේ චේතනාව අන්න පුතේ අපි හිතමු වක්‍ර නිෂ්පාදනය. එහෙනම් පුතේ අපි ව්‍යාපාරවලට අවශ්‍ය මූලික සංකල්ප ඉගෙන ගත්තා. මොකද්ද ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකද්ද? ඒකට එතන ඉහට අපි අවශ්‍යතාව සහ උවමන කතා කරලා තියෙනවා. නිෂ්පාදනය කතා කරලා තියෙනවා. නිෂ්පාදිත කතා කරලා තියෙනවා. නිෂ්පාදනය කාණ්ඩ කරලා තියෙනවා. ඊට පස්සේ එතන ඉහට මොකද නිෂ්පාදනය මොකද්ද කියලා කතා කරා. වක්‍ර නිෂ්පාදනය කියලා කතා කරා. පුතේ අපි දැන් යනවා ප්‍රධාන මාතෘකාවක් ව්‍යාපාර විකාශනය. ව්‍යාපාරවල විකාශනය වුණේ කොහොමද?
ව්‍යාපාර විකාශනය. මේක හොඳට අහගන්න පුතේ. මේක ඔයාලට දිගින් දිගට මොන වෙන පාඩමක් සහ මේකේ හැම වෙලෙම විභාග පසුගිය ඔයාලා පාස් පේපර් ගත්තොත් හැම වෙලාවෙම ලකුණු 4කට 5කට මේ ප්‍රශ්න වෙලා තියෙනවා. අපි පාස් පේපර් අතරදී ඒක ඔයාලට තේරෙවි. ඒක නිසා ඔයාලා මේ වීඩියෝ එක බලලා මේ ටික පාඩම් කර ගැනීම කරන්න. පුතේ බලන්න ව්‍යාපාර විකාශනය කොහොමද ව්‍යාපාරය කියන්නේ අපි දැන් ව්‍යාපාර කියන එක අධ්‍යයනය කරලා ව්‍යාපාරේ මූලික සංකල්ප කතා කරාම අපි ව්‍යාපාර කියන එක නිර්වචනය කරලා ඒවත් ආවට පස්සේ තමයි දැන් බලනවා ව්‍යාපාරය කියන එක. අපි ව්‍යාපාර අධ්‍යයනය කරද්දී මුලින්ම බලන්න බෑයි මොකින්ද බේස්ඩ් උනේ. මොකද මේක මූලික වශයෙන් කොහොමද ව්‍යාපාර කියන එක ආවේ. එකපාර පුතේ මේවා බිහිවෙන්නේ නැහනේ. මේකට මොකක්ද හේතුවක් තියෙනවා. මේ ව්‍යාපාර කියන එක ආවේ කොහෙන්ද? අපි ගියක් හදද්දී එකපාර පිටි හතර මන්දින්නේ නැහනේ. අපි අත්තිවාරම දානවා. අපි අත්තිවාරම ගැන දැනගෙන ඉන්න ඕනේ. එතකොට පුතේ අපිට නගා සිටවන එක ගේමක් නැහැ. අපි අත්තිවාරම දන්නේ නැතුව නගා සිටව ගත්තොත් අපි වැටෙන දන්න අපි දන්නේ නැහැ. එහෙනම් පුතේ යන්න බලනවා ව්‍යාපාර විකාශනය. ඒකෙදි පුතේ හොඳට අහගන්න. ව්‍යාපාර විකාශනය කියලා කියන්නේ මෙන්න මෙහෙම අහු දෙයක්. එකපාර ඇති වෙච්ච දෙයක් නෙමෙයි. අතීත මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉතාම සරලයි. ඒගොල්ලන්ට අවශ්‍ය දෙයක් කෑවා. ඒගොල්ලන්ට අවශ්‍ය දේ හදාගෙන ඒගොල්ලෝ අවශ්‍ය දේ ඒක එකම කෑවා. පුතේ ඒගොල්ලන්ට තිබ්බේ නැහැ සංනිවේදනය කාටවත් කතා කරන්න, ගමන් බිමන් යන්න. ඒක ලොකු අවශ්‍යතාවක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ අන්න අවශ්‍යතාවය ඉතා සරලයි. උවමනා තිබ්බේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට එහා ගෙදරට ගිහලා පොඩ්ඩක් ඔන්න මොන හරි කතා බහ කර ඉන්නවා. ඔන්න මෙහා ගෙදර මොන හරි කතා කරනවා. ඔන්න වියට කිටෝලා ගෝයන් කරලා කිව්වොත් වීටිකම් කනවා. පිපිඤ්ඤා දාලා පිපිඤ්ඤාගෙන කනවා. අන්න පුතේ ඒ කියන්නේ ඒගොල්ලෝගේ අවශ්‍යතාව ඉතාම සරලයි. සහ උවමනා ඉතාම සරලයි. එහෙනම් අපි අතීත මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉතාම සරල වූ අතර ඔවුන් තමාට අවශ්‍ය දේ තමා විසින්ම නිෂ්පාදනය කරගත්තා. අන්න අපි ඒකට කියමු මොකද? ඍජු නිෂ්පාදනය කියන්නේ ඒක තමයි පුතේ. ඍජු නිෂ්පාදනය. එහෙනම් ඒ අපි කියන ඒ කාලේ පුතේ ආර්ථික ක්‍රමයට ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක් අපිට දකින්න ලැබුණා. ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමය තමයි අපි දැක්කේ. හැබැයි ඒ කාලේ පුතේ මුල් කාලේ ගොවි මහත්තයා වියට දානවනේ. ඒතර වී කාලක් කියනවනේ. එයා ඒක කෑවා වැඩි ඕකේ. ඊට පස්සේ දෙවන දවසේ වියට දෙකක් විතර දානවා. අනුපුත වී කාල දෙක තුනක් කියනවා. එයා ඒක කරනවා. ඒකත් හරි. අර බඩගින්නට එයා කෑවා. දැන් එයාව සැටිස්. හැබැයි ඒ කාලේ මිනිස්සුන්ගේ තම දක්ෂතාවය මත විවිධ කර්මාන්තවල නිරත වුණානේ. දැන් ගොවි මහත්තයා ගොවි කටයුතු ඒ කියන්නේ වගා කටයුතු නිරත. ඊට පස්සේ කුඹල් කරුවා වළංගු නිෂ්පාදනයේදී එතන තම දක්ෂතාවය මත විවිධ කාර්යවල නිරත වුණා. හැබැයි මම උදාහරණයක් ගත්තා ගොවි මහත්තයා ගමුකෝ උදාහරණයට. එයා මුල් දවසේ ඊට දාලා වී කරලා ආවනේ. දෙවන දවසේ වීයට දෙකක් දාලා වී කරලා දෙකක් ආවනේ. දැන් එයා බලනවා මේ කාලට වැස්සෙනවා. දැන් මේ කාලට අවු වෙනවා. ඊළඟ මම මොන කාලෙද වීයට ටිකක් දාන්න ඕනේ. අන්න පුතේ. එයා වීයට 3-4 දානවා. ඊට පස්සේ එයා වී අහුරක් දානවා. ඒ කියන්නේ එයා ඒ කාර්යයට පුතේ අන්න විශේෂීකරණය වෙලා. ඒ කියන්නේ එකම කාර්යයක් දීර්ඝ කාලයක් කරනවා පුතේ. ඒ කාර්ය සම්බන්ධයෙන් දක්වන විශේෂ හැකියාවක් යාට එනවා. අපි ගමුකෝ ගාමන්ට් එකට යන කෙනෙක් ගමුකෝ. ගාමන්ට් එකට යනකොට අක්ක ගත්තොත් ගාමන්ට් නේ අක්ක කෙනෙක් ගත්තොත් ඒ ගාමන්ට් එකට යන අක්ක පුතේ ගාමන්ට් එකේ සම්මානයෙන් ඇඳුමක්ම මහන්න දෙන්නේ නැහැ. දෙන්නේ එක ඇඳුමක එක කොටසක් මහන්න විතරයි. එයා අවුරුදු 20ක් ගියත් ඒ ඇඳුමේ කොටස විතරයි යාට මහන්න පුළුවන්. එයා අවුරුදු 20ක් ගිහලා ගාමන්ට් කියන අවුරුදු ගිහලා යාට සම්පූර්ණ ඇඳුමක් මහන්න හම්බෙන්නේ නැහැ පුතේ. ඒකට අපි හිතන්නේ යන මුල් දවසේ තියෙනවනේ. යාට මෙන්න මේ සාක්කුව මහන්න. මුදියා සාක්කුව මහන්න ඉතින් අර අතින් යන ඉදිකට ආතක පායන යනවා ලේ පෙරා ගන්නවා. එයා අඬ ඉන්නවන්න මුල් දවසේ. ඊට දෙවෙනි දවසට යනවා. දෙවෙනි දවසේ පුතේ එයා ඉදිකට නම් අත යන ගන්නේ නැහැ. නමුත් දවසට මොනනම් මහයි දෙකක්. නැත්තම් 3ක් මහයි. සාක්කු. යා තුන්වෙනි දවසේ කරනවා පුතා. තුන්වෙනි දවසේදී යා සාක්කු 10ක් විතර මහනවා. කියන්නේ අන්න යා එන්න පොඩ එකට හැඩ ගන්න. යා මේක කරන්නේ කොහොමද? දැන් චුට්ට දානවා. පුතේ යා අවුරුද්දක් දෙකක් යද්දී පාරේ යන ගමනුත් යා සාක්කු මහනවද නැද්ද? යා පාරේ ගමන සාක්කු මහනවා. ඒ කියන්නේ එයා ඒකට විශේෂීකරණය වෙලා. ඒකට එයා දකින්න සාක්කු මහනවා. දුවල කියන සාක්කු මහනවා. හිතන්න මැටි හදන මිනිස්සු කුඹා කරුවෙක් ගත්තා කියන්නේ. එයා මුල් දවසේ මැටි ටික මැටි දන්නෙත් නැහැ. ඔය ගාන්තම් පස් චුට්ටක් අරගෙන වතුර දාලා මැටි වෙන්නේ වල දකින්නෙත් නැහැ. අන්න පුතේ අතලා නිකන් ඉන්නවා. දෙවන දවසේ මැටි ගන්න ඕන පොඩ්ඩක් යන්තම් මහසිලා චුට්ටි වලන් කියලා හදා ගන්නවා. එච්චරම තමයි. එයා දවස් 4-5ක් යද්දිත් යන්තම් හදනවා.
හැබැයි පුතේ එයා අවුරුද්දක් දෙකක් යනකොට එයා පාරේ ගිය පාරේ තියෙන මටි කුඩයක් අරන් අනුවත් ඒක වළඳද්ද නැද්ද? ඒක වළඳා. අන්න එයා ඒකට විශේෂීකරණය වෙලා. අපි කියන කාර්ය විශේෂීකරණය. තවකට අපි කියන පුද්ගල විශේෂීකරණය. එන කියන්නේ අපි කියනවා කිසියම් පුද්ගලයෙකු තම දක්ෂතාවය මත කිසියම් කාර්යයක නිරත වීම තුළින් ඔහු ලබන හැකියාව. කිසියම් පුද්ගලයෙකු කිසියම් කාර්යයක නිරත වීම තුළින් එම කාර්ය සම්බන්ධයෙන් ඔහු ලබන විශේෂ හැකියාව අපි කියනවා විශේෂීකරණය. අපි කියන විශේෂීකරණය. විශේෂීකරණය. අපි පුතේ ඉන්නේ කාර්ය විශේෂීකරණය නැත්නම් පුද්ගල විශේෂීකරණය කියලා කියනවා. හැබැයි වල දන්නෝ පුතේ කිසියම් පුද්ගලයෙක් දීර්ඝ කාලයක් කිසියම් කාර්යයක නිරත වීම තුළින් ඔහුට විශේෂ හැකියාව ලබනවා. අන්න අපි කියන විශේෂ ප්‍රාගුණ්‍ය. විශේෂ ප්‍රාගුණ්‍ය. විශේෂ ප්‍රාගුණ්‍ය කියලා කියන්නේ කිසියම් පුද්ගලයෙකු කිසියම් කාර්යයක දීර්ඝ කාලයක් නිරත වෙලා ඔහු ලබන විශේෂ හැකියාවක් තියෙනවා. දැන් බලන්න වඩුවන් අතරින් වඩුවන් ගත්තොත් ඒගොල්ලෝ වඩුකම් නිරන කට්ටියනේ. සමහර වඩුවන්ට පුළුවන් කැටයන් සහිත ගොන්න හදන්න. අන්න බලන්න. එයාට ඒකට විශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙනවා. එනවන්න විශේෂ ප්‍රාගුණ්‍ය. පුතේ එහෙනම් මම කියනවා ආයි එහෙනම් අපි කිව්වා බලන්න මේ ව්‍යාපාර විකාශනය වෙච්ච හැටි මුලින්ම ගොවි මහත්තයා ඇවිල්ලා වී කරලක් දැම්මා වී කරලා එවන මේ කැටයක් ආයි කෑ කෑ. ඊට විදියට දෙකක් දැම්මා එක කෑ. හැබැයි එයා ඒකට පුතේ විශේෂීකරණය වෙලා ඒ කාලේ දිනක් කාලයක් කරලා එයාට ඒකට විශේෂ හැකියාවක් තියෙනවා. එහෙනම් එයා පාර යන ගමන් වීර ටිකක් විශ්ිරත් පැලෙනවද නැද්ද? පැලෙනවා පුතේ. හැබැයි මට කියන්න ඔය පැල ටික ආවනේ යාට දැන් වෙන වී අසන්න ගොඩ ආරිය. එයාට ඔක්කොම ගන්න පුළුවන්ද? ඔක්කොම ගන්න බැරි පුතේ. සමහර දාට අපිට නෝ කොමුඩු වීඩියෝ කරන ආසාවක්. ඊට ඒක වලේ කොමුඩු නෑ පුතේ අපි කොමුඩු වීඩියෝ කරන ආසාවක් කරනවා. එතකොට අපි මේ රට වටේම ඇවිදලා කොමුඩු වීඩියෝ කරන රුපියල් 350 400 දීලා කොමුඩු කිලෝ එක. මම කරනවා. ඊට මට ඒක ඕකේ හරි කොමුඩු ගියේ කියලා රුපියල් 350 400 කීයක අවුලක් නෑ. හිතන්න සමහර පුතේ කොමුඩු නිකන් ඔද්දන ඕඩි වලින් මෙන්න කොමුඩු හොගාලා ආරන් යන්න කියලා. හැබැයි එහෙම නිකන් දුන්නා කියලා මම ලොරිය කරන් ගිහලා කොමුඩු පටවනොත් මට කන්න ඕනේ කියලා. නෑනේ පුතේ ඒ කන්නේත් එක ගෙඩිය. මම අච්චර ගාන රුපියල් 400 500 දීලා එක ගෙඩියක් ඒක ඇයත් එක ගෙඩියයි නිකන් දුන්නා කියලා ඒ කන්නේත් එක ගෙඩියයි. එයි මගේ බඩ ප්‍රමාණය පුතේ වැඩි වෙන්නේ නෑනේ. අන්න ඒ වගේ පුතේ මේ විශේෂීකරණය නිසා ගොවි මහත්තයා ඕකේ. ගොවි මහත්තයා දැන් වයි නිකන් පාරේ වියට විසිරත් විය පෙළනවා. එච්චර අස්සන්න තියෙනවා. හැබැයි අස්සන්න තිබ්බ පළියට එයා කන ප්‍රමාණය වැඩි වෙනවද? නෑ පුතේ. එයාට ආසය يعني එයාට කන්නේ කලින් ගාපු V8 ප්‍රමාණයම තමයි. අනිත් ඔක්කොම එයාට වැඩි. ඒ කියන්නේ කලින් තිබ්බ එක V කලයි අන්න ඒක කලයි ඒක සැටිස් වුණා. හැබැයි දැන් එයාට ඇවිල්ලා පුතේ ගොඩාක් ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනයක් ඇවිල්ලා. ඒකට එයාට ඔක්කොම කන්න පුළුවන්ද? ඒ ඔක්කොම කන්න බෑ. හැබැයි ගොවි මහත්තයා ඒ කාර්යයට විශේෂීකරණය වෙලා. ඒක නිසා අන්න පුතේ අපි කියන අතිරික්ත නිෂ්පාදනයක් ආවා. අන්න අතිරික්ත නිෂ්පාදනයක් ආවා. කලින් ආව එක කරලා දැන් පුතේ එයා දාන V8 හැමතැනම V8 පැලවෙනවා. හැමතැනම V8 පැලවෙනවා කියන්නේ අතිරික්ත නිෂ්පාදනයක් දැන් තියෙන පුතේ. අන්න දැන් ගොවි මහත්තයා මුල් කාලේ කන දෙයක් නැතිකමට වී කරලා කෑවුනේ වැඳ. අනේ කොච්චර දෙයියෝ දීපු දෙයක්ද කියලා. හැබැයි දැන් අතිරික්ත නිෂ්පාදනයක් තියෙන පුතේ. දැන් එයා කල්පනා කරනවා. ෂා මෙච්චර දැන් හැමදාම මේ හාල් කාලා මට ඇති. දැන් බලන්න ඕනේ හාල් හැරෙන්න තව මොනවද කන්න පුළුවන් කියලා. අන්න බලන්න පුතේ කලින් යා හාල් ඇටේ එක කාලා සැටිස්ෆයි වුණා. ඒ කියන්නේ යාකට තෘප්තිමත් වුණා. නමුත් දැන් කල්පනා කරනවා දැන් මෙච්චර හාල් තියෙනවා දැකලා දැන් ඇති හාල් මට දැන් වෙන දෙයක් කන්න ඕනේ. ඒ වගේම හිතන්න වැද්දා අපි වැද්දා ගැන කතා කරමු. වෙනකොට වැද්දෙක් ඉන්නවා. වෙනකොට වැද්දෙක් ඉන්නවා. එයාගත්තේ දැල්ලුකුත් තියෙනවා පිහියකුත් තියෙනවා. අන්න වැද්දෙක් ඉන්නවා. එහෙනම් දැන් වැද්දා පුතේ කලින් වැද්දාට ගල් ගෙඩියක් ගහගන්න බෑ කෙලින්. ඉතින් ගොල් පුතේ සතු මලන්. ඔන්න ඉතින් යන්තම් ගල් ගෙඩියක් මහලා ඔන්න ඉබ්බෙන් මරා ගන්නවා යන්තම් කාලා බෙල ඉන්නවා. හැබැයි යා කාලයක් යද්දි යා ආයුධ හොයාගෙන එයා ආයුධෙන් ගහනවා. අන්න පුතේ. දැන් මස් ගොඩාරියක් තියෙනවා. එයා නිකන් ඇස්ලේ පියාණේ වගේ ගව සතෙන් මැරිලා. අන්න එච්චරට යායකට අනුවර්තනය වෙලා. එයාට එච්චරට හැඩ ගහලා. එයාට එච්චරට විශේෂීකරණයක් දිනුවා කඩයන් කරා. ඒකනේ පුතේ දැන් මෙයා ගාවත් මස් ගොඩක් තියෙනව නේද? හැමදාම වැද්දා කල්පනා කරනවා දැන් මස් කාලා ඇති දැන් මට මේක මස් මොකද කරන්නේ? මස්ම කාලා පුතේ දැන් ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම හිතන්න කුඹල් කරුවෙකුත් ඉන්නවා. කුඹල් කරුවෙ පුතේ වලක් හදනවා. දැන් මුල් දවසේ වලක් හැදුවේ දැන් එයා ඇස් දෙක පියාගෙන තමයි වලක් හදනවා. අන්න දැන් වලක් ගොඩාරියක් තියෙනවා එයා ගාව.
ඒ වගේම පුතේ වැද්දිකුත් සෝරි කම්මල් කඩුවෙකුත් තියෙනවා. අන්න එයා ආයුධ හදනවා. ඒ කියන්නේ එයා නම් කලින් එයා එක උදැල්ලයි දැන් ඒ උදළු ගුණාලියක් හදනවා. එයාට සැටි මේ අනුවර්තනය වෙලා විශේෂීකරණය වෙලා. අන්න පුතේ එහෙනම් මෙයාගා දැන් හාල් ගොඩාරියක් තියෙනවා. මෙයාගා මස් ගොඩාරියක් තියෙනවා. මෙයාගා වලන් ගොඩාරියක් තියෙනවා. කම්මල් කඩුව පුතේ ආයුධ ගොඩාරියක් තියෙනවා. දැන් කල්පනා කරන මේ ගොවි මහත්තයා හැමදාම හාල් කාලා ඇති මට මස් කෑල්ලක් එක බත්තිය ගන්න දෙපළ නියමයි. අන්න පුතේ වැද්දා කල්පනා කරන හැමදාම මස් කාලා ඇති මට හාල් ටිකක් ඒ බත්තියක් ගාගෙන මස් කෑල්ල කන්න දෙපළ ඇති. අන්න පුතේ එනවා මේ දේ සාකච්ඡා කරලා මෙයා හාල් ටික මෙයාට දෙනවා. මෙයා මස් ටික මෙයාට දෙනවා. ඒ වගේම දඩයන් ගන්න පුතේ හැමදාම ගලින් ගහ සතු කරන්න බෑ. හරක් ඉන්නෝ මුගට ඉන්නෝ ලොකු සතු ඉන්න පුතේ ගලින් ගහ කරන්න බෑ උගුම. අන්න ඒක නිසා කම්මල් වලගෙන මේ මට දෙන ආයුධය. අන්න පුතේ කම්මල් වලගෙන ආයුධයක් ඉල්ල ගන්නවා. මෙයා මස් ටික දෙනවා කම්මල් වලට. ඒ වගේම කලින් පුතේ හාල් ටික නිකන් ගිනි මෙලට දාලා තමයි කෑවේ ගොවි මහත්තයා. දැන් කල්පනා කරන දැන් හාලුයි ටික බට්ටියක් ගන්න, ඒකේ මස් කැලකේ බට්ටියක් ගන්න. දැන් ගන්න පුතේ වලදක තෝරනවා. අන්න බලන්න කුඹරකට දෙනවා හාල් ටික. කුඹරකින් පුතේ ඉල්ල ගන්නවා වලදක්. ඒ වගේම කුඹරකට පුතේ මැටි කලින් ගත් මේ නිකන් අතින් තමයි කපාගෙන මේ හදාගත්තේ. මැටි හදාගත්තේ. දැන් පුතේ යාට වුණ උදැල්ලා. අන්න එයාගේ මගෙන් ඔයාට දෙන උදැල්ලා මම ඔයාට දෙන වලදක්. අන්න පුතේ දෙන්න හොමාල් කුඩ ගන්න. අන්න පුතේ මේ කට්ටියම දැන් සැටිසනෝ නේද? කලින් ගොවි මහත්තයා කෑවේ යන්තම් බට්ටියක් විතරයි. දැන් කන පුතේ බත්තුයි මසුයි වලනකත් කන්න. කලින් වැද්දාගේ මස් විතරයි. දැන් බතුයි මසුයි ඒක වලඳගත් එක තමයි කන්නේ. අනික දැන් උදැල්ලකුත් තියෙනවා යාගේ ඇති. ඒ වගේම කලින් කුමාර කරුවා අතින් තමයි මේව ගත්තේ. පස් ගත්තේ. දැන් අන්න උදැල්ලකුත් තියෙනවා. එයා උදැල්ල පස් කපලා ලොකුවට හදනවා බලන්න. දැන් අනික එයා කන්නේ බත් මස් එක්ක. ඒ මේ දෙන පුරේ පුතේ හොමාල් කරගන්න. බලලා මෙයාට දෙනවා. මෙයාගේ මස් ටිකක් ඉල්ල ගන්න. අන්න බලන්න එහෙනම් අන්න අතිරික්ත නිෂ්පාදන දෙක පුතේ ඇති කියලා මොකද්ද? භාණ්ඩ හොමාල්. අන්න ව්‍යාපාර විකාශනයේ පළවෙනි එකට එනවා පුතේ මොකද්ද? භාණ්ඩ හොමාල්. භාණ්ඩ හොමාල් ක්‍රමය. ඒ කියන්නේ බාට අපි කියනකොට බාටර් සිස්ටම්. බාටර් ක්‍රමය තමයි බාටර් සිස්ටම්. බාටර් ක්‍රමය. අන්න ව්‍යාපාර විකාශනයේ පළවෙනි අදියර. මොකද්ද? භාණ්ඩ හොමාල් ක්‍රමය. ඒක මොකද ඒකට පදවම? අතිරික්ත නිෂ්පාදන නිසා පුතේ යන්න ආවා. භාණ්ඩ හොමාල් ක්‍රමය. අතිරික්ත නිෂ්පාදන නිසා තමයි ආවේ. තමුණද ආවේ. හේතු භාණ්ඩ හොමාල් ක්‍රමය ඇතුලේ හේතු අතිරික්ත නිෂ්පාදනයක් තිබ්බා. තව අන්න පුද්ගල විශේෂීකරණයක් තිබ්බනේ. පුද්ගල විශේෂීකරණයක් තිබ්බා. පුද්ගල විශේෂීකරණය. අන්න පුද්ගල විශේෂීකරණ නිසා තමයි අතිරික්ත නිෂ්පාදනය ආවේ. නෝ භාණ්ඩ හොමාල්ට පදවම සාධක තමයි පුතේ පුද්ගල විශේෂීකරණය, අතිරික්ත නිෂ්පාදනය, වෙළඳාමට පදනම, වෙළඳාමට පදනමක් දෙනවා පුතේ. ඒ වගේම කලින් ගොවි මහත්තයාගේ අවශ්‍යතාවය පුතේ යන්තම් කාලය ජීවත් වෙන දැන් යාට හිම් බෑ. දැන් යාට මස් කැලක් කන්න ඕනේ. දැන් අනික වලදක් තියලා ලස්සන පිළිවෙලට කන්න ඕනේ. දැන් අනික යාට ගොවිතැන් කරන මේ අතින් නිකන් මටි හරන්න බෑ. යාට හිරිකිතයි. යාට දැන් උදැල්ලකුත් ඕනේ. අන්න. යාට පුතේ අවශ්‍යතාව සහ උවමනා සංකීර්ණ වෙන්න ගත්තා. එනම අන්න උවමනා සංකීර්ණ. උවමනා අවශ්‍යතාව සහ උවමනා සංකීර්ණ වෙලා. අන්න ඒක තමයි පුතේ මේ භාණ්ඩ හොමාල්ට පදනම් වෙච්ච සාධක. එතනින් එහාට පුතේ අපි කතා කරනවා මොනවද මේ භාණ්ඩ හොමාල් දැන් ඇති වුණානේ. එහෙනම් භාණ්ඩ හොමාලුවත් එක්ක ඒක සාර්ථක නම් අද දක්වා භාණ්ඩ හොමාල් ක්‍රමයේ තිබිය යුතුයි. භාණ්ඩ හොමාල් ක්‍රමයේ සාර්ථක නම් අදත් වෙන්න ඕනේ. අද මේ මුදල් පාවිච්චි කරලා මේ විදිහට වෙන්න විදිහ නැහැ. භාණ්ඩ හොමාල් විය යුතුයි. නමුත් ඒකේ ප්‍රශ්න තිබ්බා. එනි භාණ්ඩ හොමාල් ක්‍රමයේ තිබ්බ දුර්වලතා නිසා පුතේ භාණ්ඩ හොමාල් ක්‍රමය අයින් වෙලා මුදල් භාවිතයට එනවා. එහෙනම් ව්‍යාපාර විකාශනයේදී අපි කතා කරනවා දැන් පළවෙනි දේ තමයි භාණ්ඩ හොමාල් ක්‍රමය. භාණ්ඩ හොමාල් ක්‍රමයේ තිබු දුර්වලතා මොනවාද? භාණ්ඩ හොමාල් ක්‍රමයේ තිබු දුර්වලතා මොනවාද? භාණ්ඩ හොමාල් ක්‍රමයේ තිබු දුර්වලතා මොනවද භාණ්ඩ හොමාල් ක්‍රමයේ තිබු දුර්වලතා? ඒ කියන්නේ පුතේ මේ දෙන්න අතර ගනුදෙනුවක් වෙලා නැහැනේ. මේකේ දුර්වලතාවයක් තිබ්බා කියන්නේ භාණ්ඩ හොමාල් ක්‍රමයේ දුර්වලතාවයක් තිබ්බා කියන්නේ මේ ගොවි මහත්තයාට මස් ටික හම්බෙලත් නැහැ. වැද්දාගෙන් වැද්දට ගොවි මහත්තයාගෙන් හාල් ටික හම්බෙලත් නැහැ.
අන්න ඒක තමයි භාණ්ඩ හුවමාරු ක්‍රමයේ දුර්වලතාව නිසා ඒ දෙනගේ අවශ්‍යතාව සහ වුමනා ඉෂ්ට වෙලා නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් ඇතිනේ. අන්න ඒක තමයි දුර්වලතාව කියලා කියන්නේ. ඊළඟට අපි ඊළඟ ලෙසන් එකේදී බලමු මොනවද මේ භාණ්ඩ හුවමාරු ක්‍රමයේ පැවති දුර්වලතා මොනවද කියන එක. ඊළඟට ඔය සියලු දෙනාටම බුදුසරණයි. නැවත ඊළඟ ලෙසන් එකේදී අපි හා ඉක්වන්න.